समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. පින්වත්නි, මේ ධර්මය පුහුණු කරන ශ්‍රාවකයෙකුට ඒ පුහුණුව හදාගන්න කෙනෙක්ගේ පුහුණු වීමේ අදහස තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ අපට ඒ පුහුණුව හදාගන්න විධිමත් ක්‍රමවේදයේ පිළිබඳ අදහසක් මතු කරලා දීලා තියෙනවා. එතකොට මේ ධර්මය අපගේ ජීවිතයට ගැලපෙනකොට ගලපා ගන්නකොට අපට පුළුවන් අපේ ජීවිතය තුළ ඒ භාග්‍යවතුන් වහන්සේගේ නිවන දිශාවට කිට්ටු වෙන්න. එතකොට Tamanගේ ජීවිතය තුළ මේ ධර්මයේ භාවිතා නොවෙනවා නම්, ඒ කියන්නේ භාවිතා වෙන්නේ නැත්නම් පියවරක් ගානේ යාගේ ජීවිතේ පිටිපස්සට විසි වෙනවා. එතකොට මේ පිටිපස්සට විසි වෙන ජීවිතය තුළ එයා නිවනින් තමයි දුරස් වෙන්නේ. එතකොට මේ හිත හදාගන්න වැඩපිළිවෙලක් ලෝකේ කිසිම ආගමක මේසා දුර්ලභ පණිවිඩයක්, මේ වගේ විස්මිත පණිවිඩයක් ලෝකේ කොහෙවත් ඇත්තේ නැහැ. ඒ නිසා බුදු කෙනෙක්ගේ පණිවිඩය අපිට අද හුඟක් වටිනවා. අපට අද විශාල යහපතක් ඒ පණිවිඩේ. අපේ ජීවිතයට විශාල රැකවරණයක් ඒ ධර්මයේ තුල තියෙනවා. දැන් අපිට තේරෙනවා මේ හිත දියුණු කරන්න පුළුවන් කියලා අපගේ බුදුරජාණන් වහන්සේ තමයි අපිට කියලා දුන්නේ. මේ හිත දියුණු කරන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිසාම තමයි අපට මේ භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් පවා උපන්නේ. එතකොට එවැනි ශ්‍රද්ධාවක් හරිම ප්‍රශස්තයි. අපේ අම්මා කියපු නිසා, තාත්තා කියපු නිසා, පරම්පරාවෙන් කියපු නිසා ඇතිවෙච්ච ප්‍රසාදයක් නෙමෙයි එයාගේ අභ්‍යන්තරය තුල තියෙන. ඒ පැහැදීම හරීම ඉහළ අවස්ථාවක්. ඒක අරතරම් ප්‍රාථමික අවස්ථාවක් නෙමෙයි. මොකද එයා අම්මා කියපු නිසාවත්, තාත්තා කියපු නිසාවත්, පරම්පරා කතාවක් නිසාවත් නෙමෙයි පින්වත්නි එයාගේ බුද්ධ ශ්‍රාවකකම ලැබු වෙන්නේ. එයාගේ බුද්ධ ශ්‍රාවකකම ලැබු වෙන්නේ යථාභූත ඥාන දර්ශනයත් එක්ක. ඒ යථාභූත ඥාන දර්ශනයත් එක්කම මේ හිත අපට දියුණු කරගන්න පුළුවන්. මේ හිත දියුණු කරගන්න වැඩපිළිවෙලක් අපට අපගේ බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ වගේ බොහෝම ප්‍රශස්ත තැනකින් තමයි යා ධර්මය ස්පර්ශ කරන්නේ. එතකොට හිත දියුණු කරන්න පුළුවන් කියන එක ඇස්සේ ඒ හිත දියුණු කරගන්න වැඩපිළිවෙලක් අපට නැති වුණොත්, මේ හිත දියුණු කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙල අපට මගහැරුණොත් එහෙම ධර්මයේ මගහැරෙනවා පින්වත්නි. මේ හිත වැඩෙනවා, මේ හිත වඩන්න පුළුවන්. හරියට මේ හිත වැඩෙන්නේ පින්වත්නි නිවැරදි ක්‍රමයට අකමැත්තෙන් වැඩුවත් වැඩෙනවා. නිවැරදි ක්‍රමේ නම් තියෙන්නේ එයාට නිවැරදි ක්‍රමයේ පිළිබඳ කැමැත්තක් නැති වුණත් ඒ නිවැරදි ක්‍රමයේ තුල නම් එයා ජීවමාන වෙලා තියෙන්නේ. එවැනි නිවැරදි ක්‍රමයක් තුල ජීවමාන වෙච්ච සැබෑ ශ්‍රාවකයෙක් ඒකාන්ත වශයෙන් මේ ධර්මයේ තුල ඇති සුවය අත්විඳිනවාමයි. හරියට එළදෙනක්ගේ තනබුරුළු අල්ලලා කිරි දෙව්වොත් අනේ මම කිරි බොන්න කැමති නෑ, මම නම් කිරි බොන්න කැමති නෑ කිය හරි කමක් නෑ. යම් මිනිහෙක් කිරි දෙව්වොත් පින්වත්නි ඒකාන්ත වශයෙන් මේ මිනිහට කිරි දවා ගන්න පුළුවන්ද බැරිද? ඒකාන්ත වශයෙන්ම කිරි දවා ගන්න පුළුවන්. එහෙමනම් අපිට තේරෙනවා නිවැරදිව කිරි දවන ක්‍රමයේ දන්නවා නම් අකමැත්තෙන් වුණත් කිරි දෙව්වොත් කිරි එනවා වගේ ධර්මීය පුහුණු කරන ක්‍රමයේ නිවැරදිව මුණ ගැහිලා තියෙනවා නම් කැමැත්ත අකමැත්ත අදාළ නැහැ. කැමැත්තක්
තියෙන්න ඕන, ඡන්දයක් තියෙන්න ඕන. එයා අකමැත්තෙන් හරි සැකෙන් හරි මේ වැඩේ කළොත් ඒකාන්ත වශයෙන් එයාගේ හිත වැඩෙනවමයි. එතකොට සමහර අය හිටියා බුද්ධ කාලේ ඒ අය ඇවිල්ලා තියෙන්නේ පැවිද්දට හොරකම් කරන්න බලාගෙන. හොරකම් කරන්න බලාගෙන ඇවිල්ලා ධර්මී ස්පර්ශ කරපු අය ඉන්නවා. ඒක හාමුදුරුවෝ කෙනෙක් වැඩ හිටියා. ඒ හාමුදුරුවෝ විශාල ගෝල පිරිසකට ධර්මී උගන්වපු කෙනෙක්. විශාල පිරිසක් ඒ ධර්මයේ පිහිට පිලිසරණ අභිවෘද්ධිය යහපත හදාගත්තා. හැබැයි මේ හාමුදුරුවන්ගේ ජීවිතේ එක දෙයක් තිබුණා. හැමදාමත් මේ හාමුදුරුවෝ නැගිටලා ඒ පන්සලේ තිබිලා තියෙනවා පින්වත්නි ලොකු තඹ හැලියක්. ඒකට ලොකු හැලියක්. ඒ තඹ හැලියට හැමදාම වඳිනවලු මේ හාමුදුරුවෝ. දැන් තඹ හැලියකට වඳින එකේ අර්ථය මොකක්ද කියලා අපිට හරියට හිතන්නත් බෑ. සමහරට ගුරුවරයා එහෙම කරද්දි ගෝලයන්ට එකපාරක් අහන්නත් බෑනේ පින්වත්නි. දැන් ගුරු ස්වාමීන් වහන්සේ හැමදාමත් තඹ හැලියකට වඳිනවා. ඒ තඹ හැලියකට වඳින එක හරි අමුතුයි. නමුත් ඕක අහන්න බෑ. දවසක් ගුරුවරයා දැන් හොඳටම ලෙඩ වෙලා මරණාසන්න වුණා. උන්වහන්සේ අපවත් වෙන්නයි කිට්ටුව. එක ගෝලයක් ඇහුවා දැන් මේක මොකක් හරි වැදගත් දෙයක්ද දන්නේ නැහැ නේ. හිමුණොත් දැන් ගුරුවරයා මිය ගියාට පස්සේ ඕක අපිට හරි කරන්න බැරිය කියලා හිතාගෙන තමයි උන්වහන්සේ අහන්න ඇත්තේ. උන්වහන්සේ අහනවා මේ අනේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගෙන් මේ කතාව අහන්නම් කියලා හිටියා. හැබැයි අහන්න බැරි වුණා. මේ අවසාන වෙලාවේ හරි මේ කතාව අහන එක වටිනවා කියලා මට හිතිලා යහන්නේ. ඔබ වහන්සේ හැමදාම උදේ හවස මොකටද අර තඹ හැලියකට වන්දනා කරේ කියලා ඇහුවා. ඔබ වහන්සේ ඇයි අර තඹ හැලියට දිනපතාම වැන්දේ කියලා ඇහුවා. එතකොට අර ගුරු ස්වාමීන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි මේ මම මේ තඹ හැලියට වැන්දේ මම ඔය හැලිය හොරකම් කරන්නට ආපු හොරෙක් කියනවා. මම ඒ කාලේ හොරකමේ ගියා කියනවා. ඒ හොරකමේ යන අතරේ දවසක් මම මේ ආරාමේ මැදින් ගියා කියනවා. ඒ ආරාමේ මැදින් යනකොට මට මේ ආරාමයේ මේ තඹ හැලිය දකින්න හම්බ වුණා කියනවා. මේ තඹ හැලිය දැකලා එදා මට හිතුණා මේක නම් හොඳ ගානකට විකුණ ගන්න පුළුවන්. කොහොම හරි මේ තඹ හැලිය උස්සගෙන ගියා නම් හරි. හැබැයි මේක විශාල තඹ හැලියක්. මේක එහෙම එකපාර උස්සගෙන යන්න බෑ. හැබැයි මේකෙන් ලොකු ආදායමක් ගන්න පුළුවන්. සමහරවිට රජ කෙනෙක් වගේ කෙනෙක් පූජා කරපු එකක් වෙන්න ඇති. මේක අරගෙන ගියොත් ලොකු ගාණක් ගන්න පුළුවන්. හැබැයි මේක එකපාර ගන්න බෑ. මොකද මේ විශාල ආරාමයක පැවිදි කණ්ඩායම් ගොඩක් ඉන්න තැනක විවිධ පැවිද්දෝ ඉන්න තැනක මේක ගන්න බෑ. මම ඒ නිසා මේ ආරාමෙට සිවුරක් පොරවගෙන පැවිදි වුණා කියනවා. ඇයි පැවිදි වුණේ? හොරකම් කරන්න බලාගෙන. මේ තන්නි කරම හොරකම් කරපු වැඩියෙන් හොරකම් කරපු මිනිහෙක් මේ මිනිස්සයා. එතකොට මෙයා පැවිදි වුණේ මොකටද? පැවිදි වුණේ මේ සියලු දුක් හමාර කරලා සම්පූර්ණයෙන්ම දුක නිමා කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අදහසින් නෙමෙයි පැවිදි වුණේ. එතකොට පැවිදි වීම ASCII තිබුණ ඉලක්කය මොකක්ද? පැවිදි වීම ASCII තිබුණු එකම ඉලක්කය තමයි කොහොම හරි මේ තඹ හැලිය උස්සගෙන යනවා. පැවිද්දට මුවා වෙලා කොහොම හරි ඕක උස්සගෙන යනවා. මොකද මේ එකපාරම උස්සන යන්න බෑ. මොකද මේ ආරාමේ ගොඩක් අය ඉන්නවා මේ පැවිදි වෙලා මේ හැලිය හොරකම් කරන්නම් කියලා මහාන වෙලා තියෙන්නේ. දැන් මේක ගෙනියනවා නම් වඩාත් පහසු කොයි වෙලාවටද? රෑක හිමීට උස්සගෙන යන එක තමයි හොඳම දේ. සමහර මේක නිකන් මේ මැටි මුට්ටියක් වගේ එකක් නෙමෙයි වෙන්න ඇති. මේක හුඟක් වටිනා එකක් වෙන්න ඇති. කොහොම හරි මේක උස්සගෙන යනවා කියලා මහාන වුණා. දවසක් හිමීට සැලසුම් කළා මේක උස්සගෙන යන්න. එහෙම සැලසුම් කරලා රෑ ඔන්න මේ තඹ හැලිය තියෙන තැන හෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා. දැන් දඟල ඉන්නවා මේ හාමුදුරු. එතකොට මේ බැලුවා වටපිට බලනකොට ඒත් බෑ. මොකද එළියේ හාමුදුරුවෝ කීප නමක් සක්මන් කරනවා. මොකද නිදි වරාගෙන මේ ධර්මයේ පුහුණු කරපු ස්වාමීන් වහන්සේලා මේ ශාසනයේ හිටියේ. මොකද අද එහෙම නැති වුණාට අද බොහෝ පිරිසක් අතර එම කියන්නේ ධර්මී නෑ කියන එක නෙමෙයි. නමුත් අර නිතර අපිට එහෙම එකක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව ඉතින් ආරාමවල විශාල පිරිසකුත් නෑනේ ස්වාමීන් වහන්සේලා. එතකොට මේ ස්වාමින් වහන්සේ මතක් කරනවා මම ඒ කාලේ මේ ආරාමේ
මේ විදියට ඉන්නකොට මම සක්මන් කර හිටියා. සක්මන් කරේම මේ හැලිය හොරකම් කරන්න. ඉතුරු හාමුදුරුවරු හොරකම් කරන අතරේ අරගෙන යන්න බලද්දි මේ හාමුදුරුවෝ සක්මන් කරනවා. ඒ නිසා මට මේක අරන් යන්න උනේ නෑ. එහෙනම් පාන්දරටවත් අරන් යනවා කියලා ටිකක් දෙගොඩ හරියේ මම ආයෙත් ඔය හැලිය ළඟට ආවා. එතකොටත් හාමුදුරුවරු වාගයක් සක්මන් කරනවා. ඉතින් මම මේ විදිහට දවස් 2-3ක් මාන බැලුවා මේක අරන් යන්න මට බැරි වුණා. එක දවසක් එතන ඇවිද ඉන්නකොට එතන ගුරු ස්වාමීන් වහන්සේ නමක් අහලා තිනවා මොකද ආයුෂ්මතුනි මෙතන මම දැක්ක දැන් දවස් ගාණක් රැට ඉන්නවා මොනවද වඩන භාවනා කියලා අහලා තිනවා. දැන් මෙයා භාවනාවකට දින්නේ. නෑ මෙයාගේ ජීවිතේ භාවනාවක් නෑනේ. මොකටද මෙහෙම ඉන්නේ කියලා අහනකොට අර හාමුදුරුවන්ට කියනවා මේ ස්වාමීන් ඉතින් එහෙම භාවනාවක් නෑ ඔය පොඩ්ඩක් ඉතින් හිත හුරු කරනවා කියලා කිව්වා. එහෙම බෑ මම කමටහනක් දෙන්නම් ඒක හුරු කරන්න කිව්වා. ඊට පස්සේ අර කමටහනත් අරගෙන කමක් නෑ ඉතින් මේක අරන් යනකම් ඕක කර ඉන්නවා කියලා අර කියපු විදියට කර හිටියා. නිකම්ම හිටියේ නෑ. කරනකොට ඔන්න හිත සමාධිගත වුණා. සමාධිගත වීම තුලම තමයි උන්වහන්සේ වීරිය කරලා රහත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා ආයුෂ්මතුනි මම මේ හැමදාම මේ තඹ හැලියට වඳින්නේ මේ හැලිය තමයි මට නිකෙලෙස් වෙන්න උදව් කළේ කියනවා. ඒ වගේ සමහර වෙලාවට මේ ධර්මයේ අරමුණ අපිට හරි අදහසක් නැතුව එනවා වෙන්න පුළුවන්. නමුත් ඇවිල්ලා මේ ධර්මයේ හරියට පුහුණු කළොත් පින්වත්නි ස්ථීරවම හිත වැඩෙනවමයි. හැබැයි කොච්චර කැමැත්ත තිබුණත් හරියට උත්සාහය වීරිය නැත්තම් ඒත් මේ වැඩේ කරගන්න බෑ. එතකොට කොච්චර කැමැත්ත තිබුණත් වැඩක් නෑ. ඒ කැමැත්ත අස්සේ උත්සාහයයි වීරියයි අප්‍රමාදීකමයි නැති වුණොත් එවැනි ජීවිතයකටත් මේක වඩා ගන්න බෑ. මොකද කිරි බොන්න කොච්චර කැමති මිනිහෙක් වුණත් අං වලින් කිරි දෙව්වට පින්වත්නි කිරි එනවද? කිරි එන්නේ නෑ. එහෙනම් කැමැත්ත විතරක් තිබිලා වැඩක් නෑ පින්වත්නි. මේ හිත වඩන්න පුළුවන්. මේ හිත වඩන්න නැතුව සත්‍ය විතරක් දැනගත්තා කියලා තේරුමක් නෑ. දැන් ඔබ මේ වෙනකොටත් මොනවා හරි භාවනා කමටහනක් වඩනවා ඇති. එතකොට මේ වෙනුවට සමහර වෙලාවට කෙනෙක් ආනාපාන සතිය වඩන්න පුළුවන්. කෙනෙක් අසුබය වඩන්න පුළුවන්. කෙනෙක් මෛත්‍රිය වඩන්න පුළුවන්. කෙනෙක් අනුස්සති භාවනාවක් වඩන්න පුළුවන්. කොහොම වුණත් බුද්ධ ශ්‍රාවකයෙක් නම් පින්වත්නි භාවනාවට Tamanගේ කාලයක් වෙන් කර ගන්න. මොකද භාවනාවක සමහර හාමුදුරුවෝ කියනවා තමයි භාවනා කරන්න ඕනේ නැහැ. භාවනා කරලා කාටද හරි ගියේ භාවනා කරන්න ඕනේ නැහැ. බණ අහලා මේ වැඩේ කරගන්න පුළුවන් කියලා කියනවා තමයි. හැබැයි ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා එයාගේ ජීවිතේ භාවනාව කියන කාරණේට එයාගේ හිත විවෘත වෙලා නැත්තම් එයාට සම්පූර්ණයෙන්ම නිකලස් වෙනවා කියලා හිතනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති වැඩක්. ඒක නිකන් අදහසක් විතරයි. කිකිලියක් බිත්තර දාලා රකින්න නැතුව පැටව බලාපොරොත්තු වෙන්න බෑ පින්වත්නි. බිත්තර දාපු කිකිලි ඒ බිත්තර උණුසුම් කරන්න ඕන. බිත්තර රැක ගන්න ඕන. බිත්තර ටික ආරක්ෂා කරන්න ඕන. එවැනි ආරක්ෂා කිරීමක් තුළ තමයි ඒ කිකිලිට බිත්තර වලින් පැටව බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. විසිරෙන ගමන් හරි කමක් නැහැ හිත වඩන්න බලන්න. ගොඩාක් දෙනෙක් කියන කතාව තමයි භාවනා කරද්දී ස්වාමීන් වහන්සේ භාවනා කරන්න නම් හිතෙනවා හැබැයි හිත විසිරෙනවා. පින්වත්නි විසිරෙන බව දැනගන්න එකම උදව්වක් නිවන් මඟ වඩා ගන්න. විසිරෙන බව දැන් සමහර අය ඉන්නවා විසිරෙනවා කියලාවත් දන්නේ නැහැ. එයාගේ හිත විසිරෙනවා කියලා එයා දන්නේ නැහැ. නමුත් එහෙම දන්නේ නැති අය අතරේ විසිරෙනවා කියලා දැනගත් එකත් හොඳයි පින්වත්නි. දැන් විසිරෙනවා කියලා දැනගත්තේ භාවනාවක් වැඩිවීමට යොමු වෙච්ච නිසානේ. නමුත් භාවනාවට යොමු නොවුනා නම් ඔබ විසිරෙන කතාවක් ගැන දන්නේ නැහනේ. විසිරි හරි කමක් නැහැ. භාවනාවක් තුල ජීවමාන වෙනවා නම් ඒක වැදගත් අවස්ථාවක්. ඔකට ධර්මයේ තියෙන්නේ වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තං පජානාති කියලා. විසිරෙනකොට විසිරෙනවා කියලා දැනගන්න කියනවා. ඒ දැනගන්න එකම හිත මේ සමාහිත කරගන්න හිත එකඟ කරගන්න උදව්වක් පින්වත්නි. එතකොට එහෙම වඩද්දී හරියටම ධර්මයේ තියෙන ක්‍රමයට හුරු කරන්න. පින්වත්නි අපේ ක්‍රමයට හිත වැඩුවට වැඩෙන්නේ නැහැ.
ඒ තුලත් යම් එකඟතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ධර්මයේ තුලින් ඒක හුරු කරන්න. දැන් ධර්මයේ තුලින් හුරු කරන්න කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගන්න මෛත්‍රිය වඩනවා කියලා. දැන් මෛත්‍රිය වඩන ශ්‍රාවකයෙක් ඒ මෛත්‍රිය වැඩිම තුල බුදුරජාණන්සේ අපිට ක්‍රම දෙකකට තමයි මෛත්‍රිය වඩන්න කිව්වේ. දැන් මෛත්‍රිය වඩද්දී මැරිච්ච අයට මෛත්‍රිය වැඩිමක් නෑ. දැන් අපිට මැරිච්ච අයට ලොකු මෛත්‍රියක් තියෙනවනේ පින්වත්නි. දැන් මැරිච්ච අය ගැන අපිට තියෙනවා ලොකු මෛත්‍රී සහගත හැඟීමක්. ඒකනේ ඔය බත් එකේ ඉන්න මාළු කෑල්ල ASCII මාළුවෙක් දකින්න හදන්නේ. එතකොට මේ මාළු කෑල්ල ASCII මාළුවෙක් දකින්න හදන්නේ අර මැරිච්ච මාළු කෑල්ලට පුදුමාකාර අපේ මෛත්‍රියක් තියෙනවා. හැබැයි අපට බුදුරජාණන් වහන්සේ මැරිච්ච මාළු කෑල්ල ASCII මාළුවෙක් දකින්න නම් උගන්වුවේ නැහැ. කුකුල් මස් කෑල්ල ASCII කුකුලෙක් දකින්න අපිට ඉගැන්වුවේ නැහැ. අපගේ බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ මහණෙනි මේ මෛත්‍රිය වඩද්දී මේ ජීවමාන සත්වයා කෙරෙහි මෛත්‍රී සිතක් උපදවා ගන්න කියන කාරණයයි. ඒක හරියට මේ වගේ. දැන් මෛත්‍රිය වඩන කෙනත් මෛත්‍රිය වඩන ක්‍රම දෙකක් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා. මොකද්ද ක්‍රම දෙක? එකක් තමයි පින්වත්නි මහග්ගත චේතෝ විමුක්තිය, අනිත් එක අප්‍රමාණ චේතෝ විමුක්තිය. එක්කෝ යම් කෙනෙක් මෛත්‍රිය වඩනවා ප්‍රමාණයක් නැතුව දිසා වශයෙන් වඩනවා. උතුරු දිසා භාග සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. උතුරු අනුදිසා භාග සියලු සත්වයෝ මේ විදියට උඩු දිසා යටි දිසාත් එක්ක දිසා 10කට මෛත්‍රිය වඩනවා. තවත් විදියක වඩන්න පුළුවන් මහග්ගත චේතෝ විමුක්තිය. මහග්ගත කියලා කියන්නේ ඒ කියන්නේ මේ එයා මෛත්‍රිය වඩනවා ක්‍රමානුකූලව විසිරීමෙන් යන විශාල සතුන් දක්වාම අවට සිටින සියලු සත්වයෝ, මේ පන්සල් භූමියේ ඉන්න සියලු සත්වයෝ, මේ ගමේ ඉන්න සියලු සත්වයෝ මේ විදියට වඩාගෙන මෛත්‍රිය වඩනවා. මෙන්න මේ බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන ක්‍රමයට වඩන්න. එක එක පැවිදි කණ්ඩායම් කියන විදියට වඩන්න එපා. මේ හිත වැඩෙන විදිය අපිට හිතා ගන්න බෑ. ඔබ තීරණය කරගන්න ඔබේ හිත කොහොමද වැඩෙන්නේ කියලා. ඒක ඔබ තීරණය කරගන්න ඕන එකක්. ඒක මේ සාරිපුත්ත හාමුදුරුවන්වත් හරියට විස්තර කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් ওই හාමුදුරුව කෙනෙක් හිටියා සුවන්නකාර කියලා. මේ හාමුදුරුවන්ට රත්තරන් පාට හමක් තිබිලා තියෙන්නේ. ඒ හාමුදුරුව අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මේ හාමුදුරුවන්ට හිතුණා මේ භාවනාවක් කොහොම හරි ඉගෙන ගන්න ඕන. එහෙමනම් භාවනාව ගැන පුහුණු කරපු අවබෝධයටපත් වෙච්ච කෙනෙක් ළඟට ගිහින් භාවනාව ගැන ඉගෙන ගන්න ඕන කියලා. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට ගිහින් සිවුර ඒකාංශ කරලා වැඳලා කිව්වා සාරිපුත්තයන් වහන්සේ මම කර්මස්ථානයක් දියුණු කරන්න කැමතියි මට උදව් කරන්න කිව්වා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ මේ ස්වර්ණකාර කියන භික්ෂුවට උන්වහන්සේ හිත දැකලා ටිකක් මේ රාගයට බර වෙච්ච හිතක් තිබ්බ නිසා අනිත්‍ය සංඥාව වඩන්න කියලා උගන්වලා තියෙනවා. ඒතර මේ භික්ෂුව අනිත්‍ය සංඥාව වැඩුවා. මාස 3ක් වැඩුවා ප්‍රතිඵල නැහැ. ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ සාරිපුත්තයන් වහන්සේ අනේ මට නම් මොකක්වත් හිතේ ඒකාග්‍රතාවයක්වත් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ තවත් විස්තර කරලා කියලා දුන්නා. ඒත් මාස කීපයක් වැඩුවා ඒත් මොකක්වත් නැහැ. ඊට පස්සේ තවත් විස්තර කරලා කියලා දුන්නා ඊළඟට ආයෙත් ආවහම ඒත් මොකුත් නැති නිසා එහෙමනම් හොඳම දේ තමයි භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙනෙක් කියලා එක් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගියා. උන්වහන්සේ පින්වත්නි ස්වර්ණකාර භික්ෂුවට දීලා තියෙන්නේ මේ මලක් දිහා බලාගෙන මල පරවෙලා යන විදිහේ කර්මස්ථානයක්. ඒ දිහා බලන්න තමයි උන්වහන්සේ උගන්වලා තියෙන්නේ. ඒතකොට මේ භික්ෂුව හරියට ඉඳගෙන වැඩුවද හිටගෙන වැඩුවද කියලා නෑ. ඒ භික්ෂුවට ඒ තුල තමයි අරහත්ත්වය මුණ ගැහිලා තියෙන්නේ. ඒතකොට අපිට තේරෙනවා මේ හිත වැඩෙන විදිය ගැන අපිට හරියට අදහසක් ගන්න පුළුවන් කමක් නෑ. නමුත් මේ හිත වැඩෙනවා. ඒතකොට මේ වැඩෙන මොකද අද නම් කෙනෙකුට හරියටම භාවනාව ගැන අදහසක් දෙන්න බැරි ගොඩාක් දෙනෙක් භාවනා කරනකොට ඒ අය මේ ඇත්තම කතාව එළියට හංගවන්නේ නෑ. දැන් රාගයේ බර චරිතයක් නම් අපිට රාගයට බර චරිතය දැන් චරිත වර්ග බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත කියලා. ඉතින් මේ චරිත ලක්ෂණ අපිට ගොඩක් කතා කිරීමෙන් තමයි හොයාගන්න වෙන්නේ. නමුත් අර තමහර වෙලාවට ඇත්තටම තියෙන මනෝභාවය යා ප්‍රකට කරන්නේ නැහැ. ඒ කියන්නේ අවංක නැහැ යා ධර්මයේ තුල.
ඒ නිසා යාට හරියන ක්‍රමයේ ඉතින් හරි අමාරුයි කියලා දෙන්නත් අමාරුයි කරන්නත් අමාරුයි. මොකද ඒ කියන්නේ අවංකව ප්‍රකට කරන්නේ නැහෙනි. ඒ නිසා තම තමන්ගේ ජීවිතය තුළ ධර්මයක් පුහුණු කරගන්න තම තමන් දක්ෂ වෙන්න. දැන් ඔකට අද අපි මේ කතා කරන දේශනාවේ අන්තර්ගතයත් මම ඔබට මතක් කරගෙනම මේ දේශනාව අපි ඉදිරියට කතා කරමු. මේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙනවා පින්වත්නි නිස්සරණීය ධාතු සූත්‍රය කියලා. ඒ කියන්නේ නික්ම යෑම ගැන වදාළ දේශනාව. නික්ම යෑම මොනවාගේ නික්ම යෑමද? මොනවාගේ නික්ම යෑමද කියලා මේ දේශනාව අන්තර්ගතයේ දිහා බලනකොට ඔබට තේරෙයි. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට මතක් කරනවා යම් ශ්‍රාවකෙක් තුල ඔන්න බලන්න වැඩිමකින්ම තමයි මේ වැඩේ කරගන්න තියෙන්නේ. යම් ශ්‍රාවකෙක් තුල කාමය මෙනෙහි කරද්දී නිස්සරණීය ධාතු සූත්‍රයේ නික්ම යෑම ගැන වදාළ දේශනාවේ මතක් කරනවා යම් භික්ෂුවක් කාමයන් මෙනෙහි කරද්දී කාමයන්ට බැහැගන්නේ නැහැ කියනවා. එතකොට කාමයන් මෙනෙහි කරද්දී ඒ භික්ෂුව කාමයන්ට බැහැගන්නේ නැහැ කියනවා. චිත්තන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පක්ඛන්දති. ඒ කියන්නේ එයා කාමයන්ට බැහැගන්නේ නැහැ. නප්පසීදති. එතකොට කාමයන්ට පහදින්නෙත් නැහැ කියනවා. න සම්තිට්ඨති. උන්වහන්සේ මතක් කරනවා කාමයන් තුල පිහිටන්නෙත් නැහැ කියනවා. විමුක්ඛති. කාමයන් තුල ගැලිලා ඉන්නෙත් නැහැ කියන ඕන කාරණා හතරක් කිව්වා. මොකද්ද? කාමයන්ට බැසගන්නේ, කාමයන්ට පහදින්නේ, කාමයන්ට පිහිටන්නේ, කාමයන් තුල ගැලෙන්නේ නැහැ. එතකොට එයාගේ ජීවිතය තුල උන්වහන්සේ මතක් කරනවා නික්කම්මේ මතුවෙනවා. නික්කම්මේ මතුවෙන්නේ කොහොමද? කාමයන් තුල බැසගන්න නැතුව, කාමයන් තුල පහදින්න නැතුව, කාමයන් තුල පිහිටන්න නැතුව, කාමයන් තුල ගැලෙන්නේ නැතුව ඉන්න කෙනා තුල තමයි නික්කම්මේ මතුවෙන්නේ. ඒ නික්කම්මේ මතුවෙච්ච ශ්‍රාවකයාගේ අභ්‍යන්තරය තුල දියුණුව ඇති වෙනවා කියනවා. දියුණුව ඇති වෙනකොට යා ධර්මයේ තුලින් නැගී ඉන්නවා කියනවා. ඒ ධර්මයේ තුලින් නැගී සිටීම නිසා තමයි මිදීමක් Tamanගේ ජීවිතය තුල ඇති වෙන්නේ කියනවා. එතකොට කාමයන් නිසා යාගේ දුක්ඛ පරිදේවයන් මතුවෙන්නේ නැහැ කියනවා. දුක් පරිදාහය මතුවෙන්නේ නැති නිසා එයා ආශ්‍රවයන්ගෙන් මිදෙනවා කියනවා. මහණෙනි, ආශ්‍රවයන්ගෙන් මිදීම පිණිස කාමයන් මෙනෙහි කරද්දී කාමයන් මෙනෙහි නොකර ඉන්න ශ්‍රාවකෙක්, කාමයන්ට බැසගන්නේ නැති ශ්‍රාවකෙක්, කාමයන්ට පහදින් නැති ශ්‍රාවකෙක්, කාමයන් තුල පිහිටන් නැති ශ්‍රාවකෙක්, කාමයන් තුල ගිලෙන්නේ නැති ශ්‍රාවකෙක්, ඒ ගිලෙන්නේ නැතිවීම පිණිස පුහුණු කළ යුතු, හුරු කළ යුතු කෘත්‍යයක් තියෙනවා කියනවා. දැන් එයා සත්‍ය දන්නවා මොකද්ද? කාමයන්ගෙන් වෙන් වෙන්න ඕන. ඊට පස්සේ එයා සත්‍ය දැනගෙන කෘත්‍යයට එනවා. දැන් අද ඉන්නවා දැනගෙන පාවිච්චි කරන්න කියනවා. එතකොට මේ ස්වභාවය දැනගෙන පරිහරණය නෑ, ස්වභාවය දැනගෙන පරිහරණය කිරීම ලෝකේ සත්‍ය නෙමෙයි පින්වත්නි. ස්වභාවය දැනගෙන ඒ ස්වභාවයෙන් අත මිදීම පිළිමස වැඩිපිළිවෙලක් තියෙන්න ඕන. සත්‍ය දැනගත්තට වැඩක් නෑ. එයා සත්‍ය දැන ගැනීම තුළ කෘත්‍යයක් කළ යුත්තේ දැනගන්න ඕන. දැන් බලන්න කාමයන් මෙනෙහි කරන්නේ නැතුව ඉන්නකොට, කාමයන්ට බැස ගන්න නැතුව ඉන්නකොට, කාමයන්ට පහදින් නැතුව ඉන්නකොට, කාමයන් තුල පිහිටන් නැතුව ඉන්නකොට එයා තුල නික්කම්මයක් ඇති වෙනවා. එතකොට මේ නික්කම්මය ඇති කරගත්තාම නික්කම්මය තුල එයා දියුණු වෙනවා, නැගී ඉන්නවා, මිදීමක් ඇති වෙනවා. කාමයන් නිසා දුක් පරිදාහයක් ඇති වෙනවා නම් ඒ ආශ්‍රවයන්ගෙන් එයා මිදෙනවා. ඒ මිදීම පිළිස කළ යුතු කෘත්‍ය කියනවා අසුබ සමාධිය. අන්න බලන්න. එතකොට කාමයන්ගෙන් නික්ම යන්න තියෙන්නේ අසුබ සමාධිය තුලමයි පින්වත්නි. යම් ශ්‍රාවකයෙකුගේ ජීවිතය තුල අසුබ සමාධිය නැත්තම්, ඒ වැඩිය යුතු ගුණධර්මයේ නැත්තම් කාමයන්ගෙන් නිදහස් වීමක්, කාමයන්ගෙන් මිදීමක් එයාට අත්දකින්න පුළුවන්කමක් නැහැ කියනවා. එතකොට කාමයන්ගෙන් මිදෙන ශ්‍රාවකයෙක් එයා තුල කෘත්‍යයක් කළ යුතු දෙයක් තියෙනවා. මොකක්ද කළ යුතු දේ? අසුබ සමාධිය හුරු කරන්න ඕන. ඒ අසුබ සමාධිය තුල තමයි යාගේ ජීවිතේ කාමයන්ගෙන් වෙන් වෙන්නේ. ඔකට හරිම ලස්සන දේශනාවක් තියෙනවා වංගී සහමුදුරෝ සම්බන්ධව. ওই වංගී සහමුදුරෝ කියන්නේ බොහෝම දක්ෂ කවිකාරයෙක්. හරිම දක්ෂයි ඒ කවියට.
සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන කවි කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන කවි කියනකොට වංගීස හාමුදුරුවන් භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධ කවි කියනකොට උන්වහන්සේ අහලා තියෙනවා වංගීස ඔබ මේ කියන කවි ඔබ දැන් හදාගත්තේවද නැත්නම් කලින්ම හදාගත්තද? දැන් සමහරලාට බුදුරජාණන් වහන්සේගේ රූපකාය වංගීස හාමුදුරුවෝ වර්ණනා කරලා තියෙනවා. ඒ වර්ණනා කරපු රූපකාය නිසා බුදුරජාණන් වහන්සේ විමසනවා වංගීස මේවා කලින් හදාගත්ත නෑ ස්වාමීනි. අපි කියන්නේ අර හිටිවන කවි කියනවා කියලා. ඒ වෙලාවේ හදාගෙන කිව්වේ කියනවා. ඒතකොට මෙහෙම බුදුරජාණන් වහන්සේ ගැන පවා හරියට වර්ණනා කර කවි කියපු මේ වංගීස හාමුදුරුවෝ එක දවසක් කාන්තාවක් දැකලා ඒ කාන්තාවගේ ඡායාවට වහවැටිලා ඒ කාන්තාව නිසා උන්වහන්සේ තුල රාග පරිදාහයක් ඇති වුණා. දැන් බලන්න ධර්මයේ තුල ඉන්න කෙනෙක් පවා කාමයන් ඉදිරියේ අමාරු වැටෙනවා. එතකොට එයා ඒකට කෘත්‍යයක් කළ යුත්තක් තියෙනවා. දැන් අපි දන්නේ නැහැ කළ යුත්ත. අපි කියනවා හරි රාගේ ඇති වුණා කියලා දැනගෙන පාඩුවේ ඉන්න කියනවා. එහෙම එකක් නැහැ පින්වත්නි. වංගීස හාමුදුරුවෝ රාගේ ඇති වුණාම දැන් උන්වහන්සේ කරන්නේ කෙලීම ආනන්ද හාමුදුරුවෝ ළඟට යනවා. ආනන්ද හාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා සාදු නිබ්බාපනං බ්‍රූහි අනුකම්පාය ගෝතම. අනි ආනන්දයන් වහන්සේ මට අනුකම්පා කරන්න කියනවා. එතකොට මේ කාමරාගෝ ඩයිහාමි චිත්තේන පරිඩයිහති. මගේ මේ කාමරාගයෙන් දැවිල්ලක් හටගත්තා කියනවා. පරිදාහයක් හටගත්තා කියනවා. දැන් මම ඇවිලෙනවා කියනවා. සාදු නිබ්බාපනම් බ්‍රෝහි අනුකම්පාය ගෞතම අනි මේ ආනන්දයන් වහන්සේ මට උදව් කරන්න කියනවා. මාව ඇවිලෙනවා කියනවා. දැන් බලන්න මේ අවංකකම දැන් අද ඒ අවංකකම නැහැ. ඒ නිසා එයාට හරියන කර්මස්ථානයක් ගැන හරියට අදහසක් නැහැ. කවුරු හරි භාවනා කරනවා නම් ගුරුවරයෙක් ඇසුරු කරගෙන භාවනා කරනවා නම් ඒ ගුරුවරයාට අවංක වෙන්න පින්වත්නි. නැත්තම් මේ හිත වඩා ගන්න බෑ. එතකොට එයාගේ ජීවිතේ කොහොමද තියෙන්න ඕන? එයා පළවෙනියෙන් එයා දැනගන්න ඕන මගේ හිතේ ඇතිවෙච්ච මේ රාග පරිදාහය නිවාගන්නේ කොහොමද කියලා. දැන් වංගීස හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ ළඟට ගිහින් ඒකයි අහන්නේ. අනේ ආනන්දයන් වහන්සේ මගේ කාම පරිදාහයක් ඇති වුණා. මේ කාම පරිදාහය නිවා ගන්න කාමරාගෝ ඩයිහාමි චිත්තේන පරිඩයිහති. අනේ මාව පත්තු වෙනවා කියනවා. මාව ඇවිලෙනවා කියනවා. මට උදව් කරන්න කියනවා. එතකොට උන්වහන්සේ කියනවා ඔබ මේ වැරදි සංඥාවක් අල්ලගත්ත නිසායි ඔබට කොහොම වුනේ කියනවා. අසුභාය චිත්තම් භාවේති. එහෙමනම් මේ වැරදි අදහස දුරු කරගන්න භාවේති. හුරු කළ යුතු පුහුණු කළ යුතු කෘත්‍යයක් තියෙනවා කියනවා. ඒ කෘත්‍යය කරන්න කියනවා අසුභාය චිත්තං භාවේති. ඒ කෘත්‍යය තමයි අසුභය පුහුණු කරන එක. දැන් මෙතන බලන්න කාමයන් මෙනෙහි කරද්දී ඒ කාමයන්ට හිත බැස ගන්නවා නම් යම් ශ්‍රාවකෙක් තුල කාමයන්ට පහදිනවා නම් කාමයන් තුල පිහිටනවා නම් කාමයන් තුල ගැලිලා ඉන්නවා නම් එයාට නික්කම්මේ කියන தත්ත්වය අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට එයා දුක් පරිදාහයක් ඇති වෙලා ආශ්‍රවයන් තුලම එයා ගිලෙන්න පටන් ගන්නවා. එතකොට එහෙම ගිලෙන ශ්‍රාවකයෙක්ගේ කෘත්‍යය මොකද්ද? අසුභ සමාධිය. ඒ අසුභ සමාධිය තුලින් තමයි කාමයන්ගෙන් නික්ම යන්න තියෙන්නේ. අසුභ සමාධිය නැත්තම් කාමයන්ගෙන් නික්ම යන්න බෑ. අන්න ඒකයි පින්වත්නි වැඩි යුතු පුහුණු කළ යුතු දෙයක් අපේ ජීවිතේට තියෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා වැඩි යුතු මේක ලේසි නෑ හැබැයි. දැන් බුදුරජාණන් වහන්සේම වදාරනවා මේ පුද්ගලයා තුළ මේ ආරද්ධ වීරියක් තියෙන්න ඕන. ඒ දැඩි වීරියක් තියෙන්න ඕන. ඒ දැඩි වීරිය නැති වුණොත් එහෙම මේ වැඩපිළිවෙල කරගන්න බෑ. හැබැයි දැඩි වීරිය කියන එක අපි වැරදි විදියට අල්ලගන්න නරකයි. දැන් අද ගොඩාක් දෙනෙක් භාවනා කරනවා තමයි. හැබැයි මේ භාවනා කරන අය ඉතින් ওই විනාඩි 15 20 පැයක් හමාරක් භාවනා කරන අය ඉන්නවා. නමුත් ඉතින් කිසි චිත්ත සමාධියක්වත් නැහැ. ඉතින් හිත වැඩිලත් නැහැ බලාගෙන යද්දි. සමාධි මාත්‍රයක්වත් උපදවගෙන නැහැ. මොකද සමාධි මාත්‍රයක්වත් නැතු කෙනෙකුට ඉතින් විදර්ශනා කරන්න කොහොමවත් බෑනේ. ඒ නිසා මේ සමාධි මාත්‍රයක්වත් නැහැ. සමහර අය අපිට කතා කරද්දි කියනවා හාඳුරන්නේ දැන් අවුරුදු 3-4ක් භාවනා කරනවා. ඉතින් ඔය මොකක්වත් සමාධියක්වත් නෑ කියලා කියනවා. පින්වත්නි මේ හිත බොහොම පරිස්සමට යටිහිතට යන්න ඕන. ඒ කියන්නේ උපවිඥානීය පැත්තට බොහොම පරිස්සමට හිත යන්න ඕන. ඒ උපවිඥානීය කියන ස්වභාවය තුල තමයි මේ මොකක්වත් නොදැන්නෙන ස්වභාවය. උපවිඥානීය ඉන්නවා කියලා දැනගන්න ක්‍රමය තමයි
මේ කිසිම දැනීම් මාත්‍රයක් නැහැ. ඒ කියන්නේ සිතුවිලි එන එකක් නවතිනවා. ඔය හිත නිකන් එහෙම පවතින ස්වභාවයක්. ඒවා සමහර ඒවා වචන වලට පෙරලන්න බෑ. නමුත් අර උපවිඥාණයට හිත බැහැගත්තාම ආවේනික తත්වය තමයි හිත බොහෝම නිසොල්මන් බවක්. බාහිර ශබ්ද නොඇසෙන බවක් එයාට අත්දකින්න හම්බ වෙනවා. පින්වත්නි මේ උපවිඥාණය කියන ස්වභාවයට භාවනා කරන යෝගාවචරය හිමීට යන්න ඕන. යන්නේ නැතුව මේ වැඩේ කරගන්න බෑ. ඒක හරියට මේ උපවිඥානයත් එක්ක අපේ ගනුදෙනුව තියෙන්නේ තද නින්දකදී පින්වත්නි. තද නින්දකට වැටිච්ච මිනිහෙක් උපවිඥානයත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. තද නින්දක ඉන්න කෙනෙක්. ඒතොර හීනෙහිම පෙන්වන්නේ පින්වත්නි යටිහිතට තදෙන්ම උපවිඥානය කියන ওই භවාංග චිත්තේටම ගිය අවස්ථාවක තමයි පින්වත්නි දැන් භාවනාව කියන්නේ භවාංග චිත්තේ කියන ස්වභාවයෙන්ම ස්පර්ශ වෙන විදිහට හිත හසුරුවනවා. එතකොට එහෙම හිත හසුරුවද්දී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්මයෙන් බලනකොට තේරෙනවා මේ විඥානීය සහ උපවිඥානීය කියන ස්වභාවයට අනුව දැන් තද නින්දකදී උපවිඥානීය තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය හීන පේන්නේ උපවිඥාණයෙන් ඉන්නකොට. එතකොට තද නින්දකදී තමයි උපවිඥාණයට යන්නේ. දැන් භාවනා කරද්දී මේ සිහි කල්පනාව තියාගෙනම උපවිඥානීය කියන ස්වභාවයට යන විදිහ ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ. දැන් ඒක හරියට මේ කිමිදුම් කට්ටලයක් වගේ. දැන් කිමිදුම් කට්ටලයක් කියන්නේ දැන් කිමිදුම් කට්ටලයක් කෙනෙක් පාවිච්චි කරන්නේ මොකටද පින්වත්නි? ඒ කියන්නේ ගැඹුරු මුහුදට මේ සාමාන්‍ය ස්වභාවයෙන්ම යන්න තමයි කිමිදුම් කට්ටලයක් පාවිච්චි කරන්නේ. ඒතකොට මේ කමඨහන කියන්නේ හරියට කිමිදුම් කට්ටලයක් වගේ. උපවිඥානී කරා යන්න කිමිදුම් කට්ටලය. දැන් නින්දෙදීනේ උපවිඥාණයට අපි ක්‍රියාත්මක වෙන්නේ උපවිඥාණයට බැහැගන්නේ. එතකොට තද හිණි පේනවා කියලා මං කිව්වේ. එතකොට මේ දැන් මේ නින්දදී වෙන වැඩන්නේ මේක අවදියෙන්ම උපවිඥාණයට යනවා. ඒකට යන්න පාවිච්චි කරන කිමිදුම් කට්ටලය තමයි මේ අපි මතක් කරපු කර්මස්ථාන. එතකොට මේක ඊටාම දිග කතාවක් මම මේ බොහොම සරලව කියාගෙන ගියාට. එතකොට ඒකට හොඳ ආරම්භ ධාතු හොඳ ආරම්භයක් තියෙන්න ඕන. එතකොට මේ ආරම්භ ධාතුව තුල පින්වත්නි ඊළඟට තියෙන්න ඕන නික්කම ධාතු. නික්කම ධාතු කියලා කියන්නේ භාවනාව තුල ඉන්නකොට බාධාවන් එනවා. ඒ බාධාවන් මැඩ පවත්වාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ කියනවා පරක්කම ධාතු. ඊට පස්සේ ලොකු බාධා එන්නේ. ලොකු බාධා කියන්නේ සමහරට අපි හිතා ගන්න බැරි බාධා එනකොට එයා පසුබහිනවා. එහෙමත් පසුබහින් නැතුව ඉස්සරහට යන්න ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ස්වභාවයන් Tamanගේ ජීවිතේ වැඩිලා තියෙන්න ඕන. දැන් ඔබ දන්නවා මගේ මතකයේ හැටියට නම් වන්නුපත්ත ජාතකයේද කොහෙද තියෙනවා මේ එක වෙලාවක අර මේ ගලක් කඩාන්න ගිහින් එතන වතුර ඇති කියලා හිතාගෙන ඒක පොළව හාරනකොට කාන්තාරයක ඉතින් එතන ගලක් මතු වුණාම යාගේ වීරිය මග හැරෙනවා. එතකොට අර බෝධිසත්වයන් වහන්සේ මැදිහත් වෙලා අර කළු ගල දෙබෑ කරලා ඒ කළු ගල කුඩු කරනකොට තමයි විශාල ජල කඳක් මතු වෙන්නේ. එතකොට දැන් අර ඒ වැඩපිළිවෙලට යන කෙනාට විශාල බාධාවක් ආවා. මොකද්ද? වතුර හොයාගෙන හාරද්දී ලොකු කළු ගලක් ආවා. එතකොට ඒ වගේ ඒක හරියට නිකන් මේ වීරිය තුල නිකන් පරක්කම ධාතු වගේ. ඒ කියන්නේ ලොකු බාධා එනවා. එතකොට කුළු ගෙඩි පහර ගහලා ඒ ගල දෙබෑ කරනවා වගේ පරක්කම මහා පරාක්‍රමයක් තියෙන්න ඕන පින්වත්නි ධර්ම මාර්ගයේ ඉදිරියට යනවනම්. දැන් නොසන්සුන් වෙච්ච වෙලාවක වීරිය කරලා හරියන්නේ නැහැ පින්වත්නි. වේලිච්ච කොළවලින් ඇතිවෙච්ච ගින්නක් නිවන්ට වේලිච්ච කොළම දාලා හරියනවද? හරියන්නේ නැහැ. එතකොට හිත නොසන්සුන් වෙලා තියෙන වෙලාවක දෘಢ වීරියක් කරන එක කිසිම තේරුමක් නැහැ. අනිත් එක තමයි දැන් අද නම් භාවනා කරන අය මේ කයට වේදනා දිදී තමයි භාවනා කරන්නේ. එතකොට කයට වේදනා දිදී භාවනා කරන එක බුදුරජාණන්සේ අගය කළේ නැහැ. ඇත්තටම භාවනාවට පිවිසෙන්න සූදානම් වෙච්ච කෙනෙක් අද මේ කතාව අහගෙන ඉන්නවා නම් ඔබ භාවනාව පටන් ගන්න තියෙන්නේ ඉස්සෙල්ලා කය ගැන දැනගන්න ඉස්සෙල්ලා. එතකොට හිත ගැන දැනගන්න. මේ කයයි හිතයි කියන්නේ දෙකක් කියන එක හොඳට තේරුම් ගන්න. එතකොට කයට වේදනා දිදී භාවනා කරන්න බෑ.
බොහොම පහසු ඉරියව්වකින් ඉඳලා බොහොම සුව පහසුවෙන් මේ භාවනාව තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒක දැඩි වීරිය තුල හිටියොත් එහෙම පින්වත්නි දැඩි වීරිය තුල ඉන්න කෙනාට මේ දැඩි වීරිය තුලම විමුක්තිය හම්බ වෙයි කියලා අපිට හිතන්න බෑ. වීරිය තියෙන්න ඕන තමයි. හැබැයි සමහර වෙලාවට නොසන්සුන් වෙච්ච තැනක වීරිය කරන්න ගියාට පස්සේ ඒ වීරිය තුලම යා මුසපත් වෙනවා මිසක් එයාට ඊට වඩා මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. දැන් ඒ තුලත් උපක්ලේශවල ආවේනික ස්වභාවයන් තියෙනවා කියලා අපිට තේරෙනවා. ඔකට හරි ලස්සන දේශනාවක් අර අනුරුද්ධ සූත්‍රයේ තියෙනවා. අනුරුද්ධ සූත්‍රයේ දේශනා කරන්න හේතු වෙච්ච කාරණාවල අනුරුද්ධ හාමුදුරුවෝ ඒ වෙනකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේ ගිහින් සාරිපුත්ත හාමුදුරුවන්ට කියනවා ස්වාරිපුත්තයන් වහන්සේ මට තවම රහත් ඵලේ නැහැ. හැබැයි මට සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා. එතකොට උන්වහන්සේ මහා දිවස්ලාභී කෙනෙක් ඒ වෙනකොටත්. සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා. හැබැයි මට මේ වෙනකොට මාර්ගඵල නම් මුකුත් ඇත්තේ නැහැ. හැබැයි මං වීරිය අත්හැරලා නැහැ, පසු බැහැලා නැහැ කියනවා. එතකොට උන්වහන්සේ බලන්න උන්වහන්සේට පේනවා මේ කතාවස්සේ තියෙන සියුම් උපක්ලේශ පේනවා. උන්වහන්සේ කියනවා ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ඔබ කියනවා නම් සක්වලවල් 1000ක් පේන දිවසක් ඔබට තියෙනවා කියලා ඔබ තුල මාන්නේ තියෙනවා කියනවා. ඔබ කියනවා නම් මම තවම වීරිය පසු බැහැලා නැහැ කියනවා නම් ඒ කියන්නේ ඔබ තුල ඊට පස්සේ උන්වහන්සේ කතා දෙකක් කිව්වනේ. පසු බැහැලා නැහැ, හැබැයි මාර්ගඵලයකුත් නැහැ කියලා. ඔබට මාර්ගඵලයක් නම් තවම නැහැ කියන එක තියෙනවා නම් ඒක ඒ තුල විචිකිච්ඡාවේ මේ උපක්ලේශී පවතින ආවේනික ස්වභාවයක් යටිහිතේ පවතිනවා කියනවා. එතකොට හැබැයි මම පසු බැහැලා නැහැ කියන එක ASCII ඔබ තුල උද්දච්චය තියෙනවා කියනවා. දැන් බලන්න මේ කාරණාවල සියුම් උපක්ලේශවල ස්වභාවයක් තියෙනවා. එතකොට හිත නොසන්සුන් වෙච්ච වෙලාවක වීරිය කරනවා කියන එකත් එච්චර සුදුසු වැඩක් නෙමෙයි පින්වත්නි. එතකොට වීරිය වුණත් මැද තැනක තියාගන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ රත්තරන්කාරයෙක් රත්තරන් උණු කරද්දී වැඩියෙන් ගින්දර දැම්මොත් මොකද වෙන්නේ? වැඩියෙන් ගින්දර දැම්මොත් එහෙම රත්තරන් කර වෙනවා. එතකොට අඩුවෙන් ගින්දර දැම්මොත් එහෙම ඒත් රත්තරන් වල තියෙන ඒ ඝනත්වයේ රත්තරන් වලට ආවේනික ස්වභාවය මතු කරගන්න බෑ. එතකොට රත්තරන් උණු කරද්දී එයා දැඩි රස්නිය තුලත් ඒ රත්තරන් උණු කිරීම කරන්නේ නැතුව මධ්‍යස්ථ උණුසුමක් සහිතව කියනවා රත්තරන් උණු කරන මිනිස්සෙක් ඒ ක්‍රියාවලිය කරන්නේ. ඒකෙන් කියවෙන්නේ ඒ අතිලීන වීරිය කියලා තියෙනවා. අතිලීන වීරිය කියලා කියන්නේ අඩු වීරියක් තියාගන්නේ නැහැ. වැඩිම වීරියක් තියාගන්නේ නැහැ. දැන් ඔබ දන්නවා ආනන්ද හාමුදුරුවන් කිව්වා සංඝයා එකතු වෙලා ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ අවශ්‍යයි අපට පළවෙනි සංගායනාවට. දැන් පළවෙනි සංගායනාවට ඔබ අවශ්‍ය නම් ඔබ කොහොම හරි රහත් වෙන්න ඕන. රහත් නොවිච්ච කෙනෙක් මේ සංඝ සම්මේලනයේට ගන්නේ නැහැ. එතකොට මේ සංඝ සම්මේලනයේට ගන්නවා නම් ඒ ගන්න හැම කෙනෙක්ම අරහත්ත්වයටපත් වෙලා ඉන්න ඕන. එතකොට උන්වහන්සේ උත්සාහ කළා, වීරිය කළා අරහත්ත්වයටපත් වෙන්න. හැබැයි උන්වහන්සේට අරහත්ත්වයටපත් වෙන්න බැරි වුණා. එච්චර වීරිය කළාට ආනන්ද හාමුදුරුවන්ට රහත් වෙන්න බැරි වුණා. ඊට පස්සේ උන්වහන්සේ මේ සිහිය පිහිටව ගන්න එක අතෑරියේ නෑ. හැබැයි අර අධික වීරිය අතෑරලා දැම්මා. අධික වීරිය අතෑරලා දාලා පින්වත්නි උන්වහන්සේ කුටියට ගිහින් දැන් හෙට සංගායනාව තියෙනවා. හෙට වෙනකොට රහත් වෙන්න ඕන. හැබැයි උන්වහන්සේ වීරිය කළා මොකක්වත් හම්බුන්නේ නෑ උන්වහන්සේට. උන්වහන්සේ මොකද කරන්නේ? එහෙම සිහියෙන්ම පින්වත්නි අත් දෙක ඇඳ උඩ තියලා එහෙම අර සැතපෙන්න ලෑස්ති වෙනකොට එතකොට ඉඳගෙන හිට ඉරියව්වකිනුත් නෙමෙයි. හිටගෙනත් නැහැ, සැතපිලත් නැහැ. සිව් ඉරියව්ව තුලම නැහැ. අත් දෙක ඇඳ උඩ තියගෙන හාන්සි වෙන්න හදනකොට පින්වත්නි අරහත්ත්වයටපත් වෙලා තියෙන්නේ. බලන්න එතකොට උන්වහන්සේ වීරිය අතහැරියට සිහිය අතහැරියේ නැහැ. එතකොට අධික වීරිය තුල වුණත් උන්වහන්සේ මුසපත් වීමක් මිසක් උන්වහන්සේට අරහත්ත්වය හම්බුන්නේ නැහැ. උන්වහන්සේ දා රාත්‍රී වීරිය අතහැරලා දැම්මා. ඒ අධික වීරිය විඩාව අතහැරලා දැම්මා. අතහැරලා දැමීම තුළ උන්වහන්සේට විමුක්තියට අදාළ මාවත විවෘත වුණා. උන්වහන්සේ පළවෙනි සංගායනාවටත් වැඩම කළා. දැන් ඒකෙන් අපිට පේනවා අධික වීරියත් එහෙමත් නැත්නම් අතිලීන වීරිය අතහැරලා දැමීමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි ධර්මීය පුහුණු කරන කෙනෙකුට විවිධ අභිජප්පාවන් ඇති වෙන්න පුළුවන්.
ඒ කියන්නේ අභිජප්පා කියලා ධර්මයේ එකත් උපක්ලේශයක් විදිහට ධර්මයේ පෙන්වන්නේ. දැන් අභිජප්පා කියලා කියන්නේ පින්වත්නි මේ විවිධ භාවනා කරන අයටත් ආසා ඇති වෙනවා. ඒවා නිකම් මේ ප්‍රාණඝාතය කරන්න, හොරකම් කරන්න වගේ ඕලාරික තත්වයන් නෙමෙයි. නමුත් භාවනා කරන කෙනාටත් ඉතින් හාමුදුරුව කෙනෙක් නම් හිතෙනවා මේ තව කුටියක් හැදුවා නම් හොඳයි. මේ ඉස්සරහ සක්මන් මළුවක් තිබ්බා නම් හොඳයි. ඊට පස්සේ මේ අපිට මේ ආරාමයට එන අයට වතුර බොණ්ඩ වතුර පයිප්පයක් හැදුවා නම් හොඳයි වගේ අර ඒ අයටත් එහෙම ඒවා හිතෙනවා. අන්තිමටම බලද්දී ඒ අභිජප්පාවන් නිසාම හිත විපිලිසර වෙලා. ඒ කියන්නේ Tamanගේ సంతානිය හැදිලා නැහැ. Taman ආයතනිය හැදිලා. එතකොට මේ సంతානිය හදාගන්න කෙනා මේ අභිජප්පා කියන උපක්ලේශ වලිනුත් පරිස්සම් වෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එතකොට මේ අභිජප්පාවන් නිසා යාට ධර්ම මාර්ගයේ යට යන්න පුළුවන්. මොකද මේ සමහර වෙලාවට මේ භාවනා කරන කෙනෙකුටත් එවැනි ආසාවන් උපදින්න පුළුවන්. දැන් ගිහියෙකුට උනත් එහෙම උපදින්න පුළුවන්. දැන් භාවනා කරන ගිහියෙකුට ටිකක් භාවනා කරන යනකොට අභිජප්පාවක් උපදින්න පුළුවන්. අනේ මේ භාවනා කරන එක අපේ නෝනත් කරනවා නම් හොඳයි. අපේ දරුවොත් කරනවා නම් හොඳයි. අපේ ගෙදර ඉන්න අනිත් අයත් කරනවා නම් හොඳයි කියලා එයාට හිතෙනවා. ඒක හොඳ දෙයක්. හැබැයි එයා එහෙම භාවනා කරන්න ගින් දන්නේම නැතුව එයා භාවනා ගුරුවරයෙක් වෙලා ඒ නිසා මෙයාගේ හිත විපිලිසර වෙලා. එතකොට අභිජප්පාවන් නිසාත් මේ නිවන් මඟ යට යන්න පුළුවන්. ඒකට භාවනා කරන කෙනෙක් මේ සියලු කාරණා ගොඩක් කාරණා තියෙනවා කතා කරගන්න. ඒ සියලු කාරණා ගැන දැනගන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නිස්සරණීය ධාතු නික්මයාම වදාළ දේශනාවේදී උන්වහන්සේ මතක් කරනවා යම් කෙනෙක් මේ හිංසාව මෙනෙහි කරද්දී ඒ හිංසාවට හිත බැස ගන්න නැත්නම් හිංසාවට පහදින්න නැත්නම් හිංසාව තුල පිහිටන් නැත්නම් හිංසාව තුල ගැලිලා වාසය කරන්නේ නැත්නම් එයාගේ හිත විහිංසාව තුල ජීවමාන වෙනවා කියනවා. දියුණු වෙනවා කියනවා. එයාගේ හිත නැගී ඉන්නවා කියනවා. එයාගේ හිත මිදෙන්න පටන් ගන්නවා කියනවා. එතකොට හිංසාව නිසා ඇතිවෙන දුක්ඛ පරිදාහයන් ඇති කරන ආශ්‍රව ඔක්කොම එයාගේ නැති වෙලා මිදෙනවා කියනවා. මහණෙනි හිංසාව දුරු කරන්න තියෙන කර්මස්ථානයේ තමයි කරුණා සමාධිය කියනවා. එතකොට වදක චිත්තේ තියෙන කෙනෙක් බහුල වශයෙන් පුහුණු කරන්න ඕන එකක් තමයි කරුණා සමාධිය. යම් කෙනෙක් ද්වේෂය මෙනෙහි කරද්දී ද්වේෂයට බැහැ ගන්න නැත්තම් ඔන්න ඊළඟට මතක් කරනවා. ද්වේෂය මෙනෙහි කරද්දී ද්වේෂයට බැහැ ගන්න නැත්තම් ද්වේෂයට පහදින්න නැත්තම් චිත්තන්න පක්ඛන්දති. ඒ කියන්නේ ද්වේෂයට බැසගන්නේ නැහැ. ඊට පස්සේ නප්පසීදති. දේශයට පහදින්නේ න සම්තිට්ඨති. දේශය තුල පිහිටන්නේ විමුක්ඛති. ද්වේෂයේ තුල එයාගේ ජීවිතේ ඇලීමක් ගැලීමක් නැහැ. අන්න ඒ වගේ ජීවිතයකට නම් ඒ කියන්නේ ද්වේෂයේ තුල පිහිටන් නැතුව, ද්වේෂයේ තුල බැහැ ගන්න නැතුව, ද්වේෂයේ තුල පහදින්න නැතුව, ද්වේෂයේ තුල ගැලිලා ඉන්න නැතුව ඉන්න කෙනා තුල දියුණුවක් ඇති වෙනවා කියනවා. ධර්මයේ තුලින් එයා නැගී ඉන්නවා කියනවා. ද්වේෂයේ මුල් කරගෙන ඇතිවෙන දුක්ඛ පරිදාහයන් ඇති කරන ආශ්‍රවයාගෙන් මිදලා යනවා කියනවා. ද්වේෂේ නික්මීම පිණිස මෛත්‍රී සමාධිය පුහුණු කරව. එහෙමයි උන්වහන්සේ නිස්සරණීය ධාතු සූත්‍රයේ මතක් කරන්නේ. එතකොට ද්වේෂයක් තියෙන කෙනෙක් ද්වේෂයේ තියෙන බව දැනගෙන ජීවත් වීම නෙමෙයි ක්‍රමය. හිත විසිරෙනවා නම් විසිරෙනවා කියලා දැනගෙන ඔහේ පාඩුවේ ඉන්න එක නෙමෙයි ක්‍රමේ. ද්වේෂයේ තියෙනවා නම් කල යුතු කෘත්‍යයක් තියෙනවා. මොකද්ද කෘත්‍යය? ද්වේෂයේ තියෙන කෙනා මෛත්‍රිය සමාධිය පුහුණු කරන්න ඕන. ඒ මෛත්‍රිය සමාධිය තුල තමයි පින්වත්නි ද්වේෂයෙන් සම්පූර්ණයෙන්ම ජීවිතේ නිදහස් වීමක් තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මේ රූපය මෙනෙහි කරද්දී රූපය තුල චිත්තන්න පක්ඛන්දති. රූපය තුල බැස ගැනීමක් නැහැ කියනවා. නප්පසීදති. රූපයට පහදින්නේ නැහැ කියනවා. න සම්තිට්ඨති. රූපය තුල පිහිටන්නේ නැහැ කියනවා. විමුක්ඛති. රූපයට ගැලෙන්නේ නැහැ කියනවා. රූපය තුල ගිලෙන්නේ නැහැ කියනවා. අන්න එහෙම කෙනෙක් රූපයෙන් නිදහස් වෙනවා කියනවා. එතකොට රූපය තුල බැසගත් කෙනෙක්, රූපය තුලම බැහැගෙන ඉන්න කෙනෙක්, රූපය තුලම මානසිකාරය කරගෙන කෙනෙක්, රූපය තුල පහදින කෙනෙක්, රූපය තුල පිහිටලා ඉන්න කෙනෙක්, රූපය තුල ගැලිලා ඉන්න කෙනෙක් රූපයෙන් නිදහස් වීම පිණිස අරූප සමාධිය පුහුණු කරන්න ඕන කියනවා. එතකොට අරූප සමාධිය නිසා යා අරූප බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්. නමුත් ඒකත් අපේ ක්‍රමේ නෙමෙයි. ඔන්න බලන්න අපේ ක්‍රමේ.
නිවන හුරු කරන ශ්‍රාවකේ කයාගේ ජීවිතය හුරු කරන්න ඕන විදිහ ගැන භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. ඔන්න බලන්න මේක තමයි නිවනට බර ක්‍රමය. දැන් රූපයට බැහැගත්ත රූපය තුල ජීවත් වෙන රූපේම දායාද කරගත්ත කෙනෙක් අරූප සමාධිය වඩන්න ඕන. එතකොට රූපේ නිදහස් වෙනවා තමයි. හැබැයි අරූප සමාධියේ උච්චතම අවස්ථාව මොකද්ද? උච්චතම අවස්ථාව අරූප බ්‍රහ්ම ලෝකය. එතකොට ද්වේෂය දුරු කරගන්න කෙනෙක් මෛත්‍රී සමාධිය වඩන්න ඕන තමයි. හැබැයි මෛත්‍රී සමාධිය නිසා ඕන නම් යා දෙව්ලෝ බඹලෝ යයි. එතකොට හිංසාව තියෙන කෙනෙක් කරුණා සමාධිය වඩන්න ඕන තමයි. හැබැයි මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න කෙනෙක් කොහොමද කරන්නේ? පංච උපාදානස්කන්ධේ මෙනෙහි කරද්දී හිත උපාදානයට බැසගන්නේ නැහැ කියනවා. චිත්තන්න පක්ඛන්දති. හිත බැසගන්නේ කියනවා. මොකටද බැසගන්නේ නැත්තේ? පංච උපාදානස්කන්ධයට බැසගන්නේ කියනවා. නම් පසීදති. පංචස් උපාදානස්කන්ධයට පහදින්නේ කියනවා. න සන්තිට්ඨති. උපාදානස්කන්ධය තුල පිහිටන්නේ කියනවා. න විමුච්ඡති. උපාදානය තුල ගැලෙන්නේ කියනවා. ඒ විට එයා උපාදානෙන් නිදහස් වෙනවා කියනවා. උපාදානෙන් නිදහස් වන ශ්‍රාවකයෙක් උපාදානයෙන් නික්මීම පිණිස නිස්සරණීය ධාතු සූත්‍රයේදී මතක් කරනවා. නික්මීම පිණිස සක්කාය නිරෝධය පුහුණු කරන්න ඕන කියන. දැන් මොකද්ද මේ සක්කාය නිරෝධය කියන්නේ? ඔකට චූලවේදාල සූත්‍රයේ තියෙනවා සක්කාය කියනවා ආර්යාවෙනි සක්කාය කියන්නේ මොකද්ද? එහෙම අහනවා. කවුද අහන්නේ? විසාක සිටුවරයා. සක්කාය කියනවා මොකද්ද සක්කාය කියන්නේ? එතකොට විශාක සිටුවරයාට ලැබෙන උත්තරය තමයි සක්කාය කියන්නේ මේ රූපය පිළිබඳ උපාදානය, වේදනාව පිළිබඳ උපාදානය, සංඥාව පිළිබඳ උපාදානය, සංකාරය පිළිබඳ උපාදානය, විඥානය පිළිබඳ උපාදානය තමයි සක්කාය කියන්නේ. එහෙනම් සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද? සක්කාය නිරෝධය කියන්නේ තණ්හාවේ නිරෝධය කියනවා. එහෙමනම් පංචස්කන්ධයෙන් නිදහස් වීම පිණිස යා පුහුණු කරන්නේ මොකද්ද? පංචස්කන්ධයෙන් නිදහස් වීම පිණිස සක්කාය නිරෝධය තුල පංචස්කන්ධය උපාදානයෙන් නික්ම යනවා කියනවා. උපාදානයෙන් නික්ම යෑම පිණිස තණ්හා නිරෝධය පුහුණු කරන්න ඕන. එතකොට සක්කාය නිරෝධය කියන සමාධිය පුහුණු කරන්න ඕන. එතකොට මේ පිළිබඳ ඉතා ගැඹුරු අවබෝධයක් හදාගන්න එක අපි හැම කෙනෙකුටම ඉතාම වැදගත් දෙයක් පින්වත්නි. එහෙම වැදගත් කාරණේ තුල අපේ හිත මේ පංච උපාදානයේ කෙරෙහි බැස ගැනීමක්, පැහැදීමක්, පිහිටීමක්, ගැලීමක් අත්දකින්න ලැබෙන්නේ නෑ. එහෙම ජීවිතය අනුසය රහිත වෙනවා. අනුසය රහිත වෙලා යාගේ තෘෂ්ණාවම සිඳිලා යනවා. කොහොම කෙනාගේද? පංචස්කන්ධය තුල කාමයේ ඒ කියන්නේ බැහැ ගැනීමක් නෑ. පහදින්නේ නෑ, පිහිටන්නේ නෑ, ගිලෙන්නේ නෑ. එතකොට යාගේ අනුසය රහිත වෙනවා. තෘෂ්ණාව සිඳිලා යනවා. සංයෝජන උදුරලා දානවා. යාගේ මානේ මැඩ පවත්වනවා. ඒ මානේ මැඩ පැවැත්තුණු ජීවිතය තුල දුක නිදහස් වෙන්න පටන් ගන්නවා. එතකොට එවැනි නිදහසක් හදාගන්න අපිට මේ වැඩිම කල යුතු කෘත්‍ය ගැන හැඟීමක් හදාගන්න එක ඊටාම වැදගත් දෙයක් පින්වත්. ඒ නිසා වංචක ධර්ම ඇවිල්ලා ඔබේ කෘත්‍ය වහගන්න පුළුවන්. කල යුතු දේ, වැඩි යුතු දේ වහගන්න පුළුවන්. ඒවට අහු වෙන්න එපා. තියුණු සිහියක් තියාගන්න පින්වත්නි. අතිලීන වීරිය තියාගන්නත් එපා පින්වත්නි. අච්චහරද්ද වීරිය තියාගන්නත් එපා. දැඩි වීරිය තුලත් මේ වැඩේ කරන්න බෑ. අතිලීන වීරිය කිව්වේ වීරිය අඩු කරනවා. වීරිය අඩු කරාට පස්සේ පින්වත්නි හිත උදාසීන වෙලා මේ තීන මිද්දේ වගේ එකකින් තමයි පීඩා විඳින්නේ. එතකොට වීරිය වැඩි වුණාට පස්සේ හිත කලබල වෙලා ඒ තුලත් මේ කෘත්‍ය කල යුත්ත අපිට කරගන්න ලැබෙන්නේ නෑ. එතකොට භාවනාව තුල හිත පිහිටව ගන්න කෙනෙක් මේ වංචක ධර්ම ඉදිරියේ කියන්නේ භාවනා කරන කෙනෙක්ගේ හිත වැඩෙන වංචක ධර්ම ඉදිරියේ පරිස්සම් වෙන්න ඕන. වංචක ධර්ම කියන්නේ වෙන එකක් වගේ එනවා. හැබැයි අපිට පේන්නේ වෙන දෙයක්. ඇතුලේ තියෙන වෙන දෙයක්. ඒ කියන්නේ රාගය ඇති වෙන්න පුළුවන් හරියට අනුකම්පාව වගේ. එතකොට මේ භාවනා කරන කෙනාට පේන්නේ නිකන් අනුකම්පාව වගේ. නමුත් ඇති වෙලා තියෙන රාගය. මේ නිකන් ලෝභය එන්න පුළුවන් පිරිමැස්මේ වෙසින්. එන්නේ ඇත්තේ ඒක නෙමෙයි වංචක ධර්මයක් විදිහට තමයි එළියට එන්නේ. ඒක හරියට නිකන් හොරෙක් එන්න පුළුවන්. දැන් හොරා හොරකම් කරන විදිහටම ආවොත් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා හොරෙක් කියලා දැනගන්න පුළුවන්. හැබැයි දැන් හොරෙක් එන්න බැරිද පින්වත්නි මහත්තයෙක් වගේ ඇඳගෙන.
ටයි එකක් එහෙම දාලා හොඳට කලිසම් ෂර්ට් ඇඳලා හොරෙක් එන්න පුළුවන්. ඒතකොට එන විදිහින් අල්ලන්න බෑ. අන්න ඒ වගේ වංචක ධර්ම නිසා පින්වත්නි කල යුතු භාවනාවක් පුහුණු කරන ශ්‍රාවකයෙක් කල යුතු කෘත්‍ය යට යන්න පුළුවන්. ඒ වගේම තමයි පින්වත්නි මේ භාවනාවක් වගේ දෙයක් කරන කෙනෙක් ඔය බරපතල උපක්ලේශ ගොඩක් කියන්න පුළුවන්. නමුත් බරපතල උපක්ලේශයක් තමයි මේ නානත්ත් සංඥා වගේ. නානත්ත් සංඥා කියන්නේ උපක්ලේශයක්. හේතුව තමයි එක එක සංඥාවල හිත පිහිටනවා. ඒ සංඥාව තුළ විසිරීමක් හිතේ අත්දකින්න ලැබෙන්නේ. අර එක භාවනා කරපු දෙන්නෙක් භාවනා කර කර ඉඳලා තියෙනවා. ඒ භාවනා කර කර ඉන්නකොට මම හිතන්නේ මේ ගඟක් අයිනි භාවනා කර කර ඉඳලා තියෙන්නේ. ගඟක් අයිනි භාවනා කර කර ඉන්නකොට ගෑනු කෙනෙක් වතුර කලයක් අරගෙන ඇවිල්ලා ඒ වතුර කලයට සුදු රෙදි කඩක් දාලා ඒ රෙදි කෑල්ලට වතුර පුරවනකොට ඒකට හිත පිහිටලා තියෙනවා. එතකොට ඒ පිහිටීම තුළ මේ ඝට පටන් කියලා ඒ වාක්‍ය මෙනෙහි කර කර ඒක තමයි මානසිකාර්ය වෙලා තියෙන්නේ. තව එක්කෙනෙක් දැකලා තියෙනවා මේ කොකෙක් ඉන්නවා වහලා මේ වතුරේ කොකා දැකලා එයා දැකලා තියෙනවා උදක බකන් කියලා. එතකොට මේ ජලය මත කොකෙක් කියලා යා මානසිකාරය කරලා තියෙනවා. ඊට පස්සේ ඒක විසිරෙන්නේ නැහැ. ඒ වගේ අර භාවනා සංඥාවෙන් අයින් වෙලා නානත්ත් සංඥාවල හිත විසිරෙන්නේ නැතුව පිහිටීම නිසාත් පින්වත්නි මේ අමාරු වැටෙන්න පුළුවන්. දැන් භාවනා කරන්න ඕනේ ඇයි? භාවනා කරන්න අපි ඉස්සරහට පුළුවන් වුණොත් භාවනාව ගැන දීර්ඝ වශයෙන් ගැඹුරින් කතා කරන්න බලමු. භාවනාව කරන්න ඕන පින්වත්නි සිහිය පැවැත්වීම පිණිස. සිහිය පැවැත්වීම කියලා කියන්නේ හරියට ගුණා වගේ. එතකොට සිහිය පවත්වන්න ඕනේ නුවණ හදාගන්න. ප්‍රඥාව හදාගන්නයි සිහිය පවත්වන්න ඕන. සිහිය පවත්ව ගන්නවා කියන්නේ හරියට නඟුල වගේ. දැන් ගුණා තිබුණාට වැඩක් නැහැ නේ නඟුල නැත්තම්. එතකොට ගුණා භාවනාව කරන්න ඕන සිහිය පවත්වන්න නම් සිහිය පැවැත්වීම හරියට ගුණා වගේ. එතකොට නුවණ හදාගන්න අදහසින් තමයි සිහිය පවත්වන්නේ. නුවණ හදා ගැනීම කියන්නේ නඟුල වගේ. එතකොට ගුණත් යොදාගෙන නඟුලත් යොදාගෙන සම්පූර්ණයෙන්ම මේ නඟුලෙන් කරන ක්‍රියාවලිය ගුණාගේ කකුල් වලින් ඇවිදීම මත කෙරෙන්නේ. ඇවිද්දාමත් තනකොළ නිකන් පෑගිලා මැරිලා යන්න පුළුවන්. හැබැයි ආයේ තනකොළ මතුවෙනවා. හැබැයි ඒ සිහිය පැවැත්වීමත් එක්කම එයා තුල නුවණ හදා ගැනීමකුත් තියෙනවා නම් ඒ සිහිය පවත්වීම තුල නුවණ හදා ගැනීම නැති වුණොත් එයාට කෘත්‍ය තේරෙන්නේ නැහැ. ඒ කෘත්‍ය තුල තමයි අර නගුලෙන් සම්පූර්ණ මේ කුඹුරෙත් අනිත් පැත්ත හරවලා නැවත වල් පැල ආය හට ගන්න නැති විදිහට මේක අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒ නිසා නගුල නැතුව හරක නඩත්තු කරන්න එපා පින්වත්නි. එතකොට සිහිය විතරක් තිබිලා වැඩක් නැහැ නුවණ නැතුව. එතකොට සිහිය පවත්වා ගන්න කෙනෙක් නුවණ හදා ගන්න ප්‍රමුඛ අදහස සහිතව තමයි භාවනාවට යොමු වෙන්න ඕන. එතකොට යා සත්‍ය ඥානීය දැනගන්නවා. සත්‍ය ඥානීය තුල සිහිය පැවැත්වීම තුළ කෘත්‍ය දැනගන්නවා. කල යුත්ත ගැන යා දැනගන්නවා. ඒ නිසා පින්වත්නි හිත සංසිඳුවමින් ක්‍රමානුකූලව හිත පුහුණු කරගන්න බලන්න පින්වත්නි. මේක සංසිඳුව තමයි හිත කරගන්න තියෙන්නේ. මේ ඇඟට රිදුම් දිදී මේක කරගන්න බෑ. සමහර අය ඇඟට කාගෙන දත් මිටි කාගෙන වාඩි වෙලා ඉන්නවා. සමහරට නමාගත්ත විදිහටම හිම්ම නමාගෙන ඉන්නවා. පින්වත්නි ඇඟ රිදුම් දෙන ගමන් භාවනාවක් කරන්න බෑ. සංසිඳුව තමයි මේ වැඩේ කරගන්න තියෙන්නේ. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා කියන්නේ සංසිඳුව තමයි ආස්වාසයත් ප්‍රාස්වාසයත් යා දකින්නේ. ඒ නිසා එවැනි හිතක් හදාගත්ත කෙනෙකුට තමයි Tamanගේ හිත දියුණු කරන්න පුළුවන්. මම අවසානයේ ඔබට එක අදහසක් කියන්න. ඔබ තවමත් මම මේ දේශනාව කළේ භාවනාව ගැනත් පුංචි කාරණා කීපයක් එක්ක ඔබට මේ ගැන අදහසක් ඇති කියලා හිතාගෙන. ඔබට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා ඔබට මේක මග හැරියොත් ඔබට අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවේ කෘත්‍ය මග හැරිලා යනවා. එතකොට කෘත්‍ය මගහැරිලා ගියපු කෙනෙකුගේ අනුසය වශයෙන් පවතින දේවල් රහිත වෙලා තෘෂ්ණාව සිඳිලා සංයෝජන උදුරලා දාලා මානී මැඩ පැවැත්තිලා දුක අවසන් වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මේ කෘත්‍ය කළ යුත්තේ තියෙන්නම ඕන. භාවනාවෙන් දුරු කරන්න ඕන ආශ්‍රව කොටසක් සබ්බාසෝ සූත්‍ර වගේ දේශනාවල අපිට බුදුරජාණන් වහන්සේ මතක් කරලම තියෙනවා. ඒක නැතුව කවුරුවත් නිකලෙස් වෙන්නේ නැහැ පින්වත්නි. ඔබට මම සැලැස්මක් කියන්නම්. පුළුවන් නම් පැයකට විනාඩි 2ක් භාවනා කරන්න. විනාඩි 2කට වැඩි වුණත් නෑ. භාවනා නොකරන කෙනෙකුට මම මේ කියන්නේ පැයකට විනාඩි 2ක් භාවනා කරන්න.
එතකොට පැයකට විනාඩි 2ක් හිමීට හැස්පියාගෙන Tamanගේ කය දිහා බලාගෙන ඉන්න. ආස්වාසේ ප්‍රාස්වාසේ දිහා බලාගෙන ඉන්න. එතකොට පැයකට විනාඩි 2ක් ඉතින් පැය 3-4ක් බැරිුණ. දැන් ඔෆිස් එක වැඩ කරනවා නම් කෙනෙකුට බැරි වෙන්න පුළුවන් නේ පැය 3-4ක්. එතකොට එයා පැය 3ේම විනාඩි 6 එකවර කරන්න. එක ක්‍රමයක්. ඒක බෑ කියලා කියමුකෝ. ඒක බැරි නම් ඔබට තව ක්‍රමයක් මම යෝජනා කරන්න. ඊළඟ ක්‍රමේ තමයි පුළුවන් නම් උදේට පැය භාගිකුත්, හවසට පැය භාගිකුත්, පැය භාගයේ ගානේ පුළුවන් නම් භාවනා කරන්න. මාසයක් එක දිගට කරන්න. දැන් ඔබ විනාඩියකට මිනිත්තු 2ක් භාවනා කළොත් ඒ පැයම ගෙවන්න පුළුවන් හරි සතුටකින්. අද ඔය රැකියා කරන තැන්වල රජයේ සේවය කරන අය කිසිම සතුටක් නැහැනේ. ඒතර පැයකට විනාඩි 2ක් හදාගන්න බැරි කමක් නැහැ. ඉතින් පැය භාගයක් උදේටත් කරන්න හවසත් කරන්න මේක පටන් ගන්න පින්වත් න්යාය කවද්ද මේක පටන් ගන්නෙ මේක පටන් ගන්න ආයේ කාලයක් නැහැ. ඒ වගේම තමයි භාවනා කරන කෙනෙක් ඒ භාවනාව තුළ හිත හදාගන්න ශ්‍රාවකෙක් හැම වෙලාවකම කල්පනා කරන්න ඕන ඒ භාවනාව තුළ මෙන්න මේ විදියට. දැන් භාවනා කරන්න සුදුසු පරිසරයක් හදාගන්න ඉස්සෙල්ලා බොහොම පහසුවෙන් වාඩි වෙලා මේ ඇඟ තෙරපෙන්න නොදී මොකද ඇඟ තෙරපෙනකොට වේදනාව දෙනවා රිදුම් දෙනවා. එතකොට අර වේදනාව නිසා හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඔය පුළුවන් නම් ඇඳේම හරි කමක් නැහැ. මේ එක්කෝ gedara වෙන තැනක හරි කමක් නැහැ. ඒ වෙනුවෙන් සැලසුම් කරන්න. ඒ සැලසුම ASCII ඔබට තියෙන ওই ලොකුම ප්‍රශ්නේ තමයි ওই ජංගම දුරකථනය. එතකොට මේ ජංගම දුරකථනයත් එක්ක ගනුදෙනු කර කර නම් භාවනා කරන්න වෙන්නේ. ඒ නිසා හිමීට ওই ජංගම දුරකථනය ඕෆ් කරලා පැත්තකින් තියන්න. පැය භාගයකට ඔබ එලාම් එකකුත් තියාගන්න. හැබැයි පැය භාගයට එලාම් එක වදිනකම් ඔබ ඔරලෝසුව ගැන හිතන්නත් එපා බලන්නත් එපා. මෙන්න මේ විදියට ක්‍රමානුකූලව ආධ්‍යාත්මීය වෙනුවෙන් භාවනා වෙනුවෙන් සැලසුම් කරන්න. ඒකට ලේසිම ක්‍රමය තමයි පැයකට මිනිත්තු 2ක් සිහිය දිහා බලාගෙන ඉන්න එක. එතකොට ඔබට තේරෙයි මුලින් නම් පැය 2-3ක් යනකම් කිසි දෙයක් තේරෙන්නේ නැති වෙයි. හැබැයි එක දිගට කරගෙන යනකොට පැය 3-4ක් කරනකොට තේරෙයි අනේ මේ මොකද්දෝ සැනසීමක්. මේ පැය ඇතුලේ නිකන් තේ එකක් බිව්වහම ඇති වෙන උත්තේජනය වගේ 아무තු දෙයක් තියෙනවා නේද කියලා ඔබට තේරෙන්න පටන් ගයි. ඒ නිසා එහෙම භාවනා කරනකොට එයා තුල මේ ආරම්භ ධාතුවත් ඊට පස්සේ නික්කම ධාතුවත්. නික්කම ධාතුව කියන්නේ බාධාවන් විශාල ප්‍රමාණයක් භාවනා කරන කෙනෙකුට එනවා. ඒ වගේ නික්මීම පිණිසත් පරක්කම ධාතු. පරක්කම ධාතු කිව්වේ මේ විශාල බාධා එන්න පුළුවන් ඒවත් දුරු කරගෙන ඉස්සරහට යන්න බලන්න. හිත විසිරෙනවා නම් ඒකටත් මම පොඩි විකල්පයක් කියන්නම්. හිත විසිරෙනවා නම් හොඳට භාවනාවෙන් වාඩි වෙලා මුලින්ම දැන් හුස්ම දිහා බලාගෙන ඉන්න බැරි නම් ආස්වාසේ ප්‍රාස්වාසේ බලන එක තේරෙන්නේ නැත්නම් මීට වාඩි වෙලා S2 පියාගෙන ඔබේ ශරීරය හොඳට හිතට ගොඩනගා ගන්න. හොඳට ඔබ ඉස්සරහා තියනවා කියලා හිතන්න මේ විදිහේම ඇටසැකිල්ලක්. හොඳට ඔළුව දිහා බලන්න. ඔළුව දිහා බලනකොට ඔබට ඇටසැකිල්ලක් හොඳට මවා ගන්න. ඇස් සිදුරු තියෙනවා, නාසය ළඟින් සිදුරු තියෙනවා, හිස් කබලේ කන් දෙක දෙපැත්තෙන් සිදුරු තියෙනවා. පහළට බලන්න. ඊට පස්සේ බලන්න හිස් කබල සම්බන්ධ වෙලා තියෙනවා ප්‍රධාන ඇටසැකිල්ලට. වම් පැත්ත බලන්න. වම් අත තියෙනවා, වැලමිට හරියෙන් පහළට කොටස තියෙනවා, වම් අතේ ඇඟිලි තියෙනවා, ඇඟිලි තුඩු දකින්න. මේ ඔක්කොම දැකලා ආයෙත් දකුණු අත පැත්තට බලන්න. මේ විදිහට බලාගෙන ඇවිල්ලා යටින් බලන්න වම් කකුල දිහා. මේ කෙන්ඩා ප්‍රදේශයේ තියෙන විශාල ඇට කටුවක් තියෙනවා. ඊට පස්සේ පහළට යනකොට තවදුරටත් මේ ඇඟිලි දක්වාම විලුඹ හරියෙන් දිගැටි ඇට කෑලි කීපයක් තියෙනවා. මේ ඔක්කොම දකින්න ඇට සැකිල්ලක් විදිහට. අන්න එහෙම දකින්නකොට හිත ඒකාග්‍ර වෙනවා. ඒ ඒකාග්‍රතාවය තුළ ආස්වාස ප්‍රාස්වාසයේ දකින්න. එතකොට හිත හොඳට සංසිඳිලා තමන්ගේ හිත වැඩෙන්න පටන් ගන්න. ඔබ හැම දිනාටම හිත වඩා ගන්නට මේ දේශනාව කෙටි දේශනාව. ඇත්තටම භාවනාව ගැන මේ භාවනා ප්‍රවේශයක් හදා ගන්න කෙනෙකුට උදව් වෙයි කියලා හිතාගෙන අපි මේ කාරණා කිව්වේ. ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිස ජීවිත අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මතක ඇතුව හෙට ඉඳලා පැයකට විනාඩි 2ක්වත් භාවනා කරන කෘත්‍ය වශයෙන් කළ යුතු දෙයක් ජීවිතේ පුහුණු කරන ශ්‍රාවකයෙක් වීම පිණිස දේශනාව උපකාර වේවා. සියලු දෙවියන්ටත් මේ පින් උපකාර වේවා. සියලු දෙවියන්ට දිව්‍ය රාජ මණ්ඩල වලට බ්‍රහ්ම රාජ මණ්ඩල වලට මේ පින් උපකාර වේවා. දෙවියන්ටත් උතුම් නිවන් පිණිසම මේ උතුම් කුසල් බලවත් වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව හමාර කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.